හරි අයිබෝවන් දුවල පුතාලා හැමෝටම අපි මේ ආරම්භ කරන්න යන්නේ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ 9 වෙනි ඒකකය එහෙමත් නැත්නම් ශුද්ධ ජීව විද්‍යාව නැත්නම් මයික්‍රෝබයොලොජි කියන ඒකකය. මූලික වශයෙන් අපිට මේ ඒකකය කොටස් කිහිපයකට බෙදා දක්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ පාඩම අපිට කොටස් කිහිපයකට බෙදලා ඉගෙන ගන්න පහසුයි. එතනදී මූලික වශයෙන් අනුමාත්‍රිකා 8ක් යටතේ අපිට පාඩම බෙදා දක්වන්න පුළුවන්. මෙන්න මේ ඔබ දකින විදියට ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය අද අපි මේ වීඩියෝව හරහා සාකච්ඡා කරන්නේ ඒ මාතෘකාව ශුද්ධ ජීවීන් කියන්නේ කවුරුන්ද ශුද්ධ ජීවීන් මොන වගේද කියන එක අපි මේ මාතෘකාව යටතේ ඉස්සෙල්ලම සාකච්ඡා කරනවා. දෙවෙනි කොටසදී අපි ශුද්ධ ජීවීන්ගේ ආකාර නැත්නම් ශුද්ධ ජීවී විවිධත්වය ගැන කතා කරනවා. විශේෂයෙන්ම ඊළඟ වීඩියෝව තුළ දෙවෙනි වීඩියෝව තුළ තමයි අපි මේ මාතෘකාව සම්පූර්ණ කිරීම සිද්ධ කරන්නේ. තුන්වෙනි කොටස විදියට අපිට හමු වෙන්නේ මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්පය කියන කොටස. මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්පය කියලා කියන්නේ මේ පාඩමේ තියෙන ප්‍රැක්ටිකල් කොටස. එහෙමත් නැත්නම් මේ පාඩමේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණ අඩංගු කොටස තමයි පරීක්ෂණාගාර ශිල්ප ක්‍රම විදියට අපි ශුද්ධ ජීවීන් සම්බන්ධව ශුද්ධ ජීව විද්‍යාව සම්බන්ධව දැනගත යුතු කාරණා පිළිබඳව විශේෂයෙන්ම ජීවාණුහරණ ක්‍රම පිළිබඳව අපි එතනදී සාකච්ඡා කරනවා. ඒ වගේම ඊට පස්සේ අපි සාකච්ඡා කරන්නේ හතරවෙනි කොටස විදියට කර්මාන්ත විවිධ කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය සඳහා ඒ වගේම පාරිසරික පැවැත්ම සඳහා ශුද්ධ ජීවීන් භාවිතා කරන්න පුළුවන් කෙසේද කියන කාරණය. එතනදී විවිධ කර්මාන්ත වර්ග ගණනාවක් පිළිබඳව සහ එම කර්මාන්ත සඳහා ශුද්ධ ජීවීන්ගේ භාවිතය පිළිබඳව අපි අධ්‍යයනය කිරීම සිදු කරනවා. ඊළඟට පස්වෙනි කොටස විදියට අපි යන්නේ පාංශු ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය. ඒ කියන්නේ පස සහ ශුද්ධ ජීව විද්‍යාව. එහෙමත් නැත්නම් අපි කෙටියෙන් කියනවා පාංශු ශුද්ධ ජීව විද්‍යාව. soil microbiology කියන කොටස පසේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සහ පසේ තියෙන පෝෂක සම්බන්ධයෙන් ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය කවරක්ද කියන එක තමයි අපි එතනදී සාකච්ඡා කරන්නේ. ඊළඟ කොටස් දෙකම ඇත්ත වශයෙන්ම අපිට තනි කොටසක් විදියට සලකලා කතා කරන්නත් පුළුවන්. ජලය සහ ශුද්ධ ජීවීන් අතර තියෙන සම්බන්ධය පිළිබඳව අපි කතා කරන්නේ. ගෘහස්විත ජලය සහ අපජලය සඳහා අදාළ ශුද්ධ ජීව විද්‍යාවේ යටතේ අපි කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් කතා කරනවා. පානීය ජලය කොහොමද අපි පිරිසිදු කරගන්නේ ශුද්ධ ජීවීන් ගෙන් හානියක් නොවන විදියට මිනිසාට ගැටලුවක් ඇති නොවන විදියට පානීය ජලය ලබා ගන්නේ කෙසේද කියන කාරණයත් ඒ වගේම අපජලය ඒ කියන්නේ අපද්‍රව්‍ය විදියට බැහැර කළ යුතු ජලය කොහොමද පරිසරයට මුදා හරින්නට පෙර කළමනාකරණය කරන්නේ කියන එකත් අපි එතනදී කතා කරනවා. ඒ වගේම අවසාන කොටස විදියට ශුද්ධ ජීව විද්‍යාවේ ඒකකයේ අවසාන කොටස විදියට අපි කතා කරන්නේ ශුද්ධ ජීවීන් සහ ආහාර කියන මාතෘකාව. එමත් නැත්නම් ආහාර නරක වීම සඳහා ශුද්ධ ජීවීන් දායක වන්නේ කෙසේද? ඒ වළක්වා ගැනීම සඳහා අපිට කටයුතු කරන්න පුළුවන් කොහොමද? ඒ සඳහා බලපාන සාධක මොනවාද කියන එක තමයි අපි එතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මෙන්න මේ විදියට ඔබ දකින විදියට මූලික අනුමාත්‍රිකා 8ක් යටතේ අපිට මේ පාඩම බෙදා දක්වන්න පුළුවන්. විභාගයේදී ඊටාම වැදගත් වෙන වැඩි ලකුණු ප්‍රමාණයක් වෙන ඒකකයක් නිසා මුල සිටම ඊටා හොඳ අවධානයෙන් මේ ඒකකය අධ්‍යයනය කරමු අපි. ඒ වගේම විභාගයට සැලකිය යුතු කාලයකට පෙරම මේ ඒකකය අධ්‍යයනය කරලා අවසන් කිරීමේ වාසිය ඔබට ලබා ගන්නට අපි එදිනෙදා මේ හැම වීඩියෝ එකක් හරහාම අපි ඔබට ඉදිරිපත් කරන ඒ තියරි කොටස එම දිනය තුලදීම අනිවාර්යයෙන්ම නැවත පාඩම් කරලා මතකයේ රඳව ගන්න උත්සාහ කරන්න. ඒ හරහා ඔබට මේ මයික්‍රෝබයොලොජි නැත්නම් ශුද්ධ ජීව විද්‍යාව කියන ඒකකය ඔබේ ප්‍රියතම ඒකකයේ බවට පත් කරගන්නත් හැකියාව ලැබේවි. හරි. එහෙමනම් අපි පාඩමට යමු. පළවෙනි කොටස ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය ගැනයි අපි කතා කරන්න යන්නේ. හරි. දැන් ශුද්ධ ජීව විද්‍යාව ඒකකයේ පළවෙනි අනුමාත්‍රිකාව විදියට අපි අධ්‍යයනය කරන්න යන්නේ ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය කියන අනුමාත්‍රිකාව. දුල පුතාලා රිසෝස් බුක් එකත් පෙරලගෙන නැත්නම් රිසෝස් බුක් එකත් බලාගෙන ඒ කොටසත් එක්කම අපි අධ්‍යයනය කරගෙන යමු. ඊට පරිබාහිරව මම කියන සමහර දේවල් තියේවි. ඒ ඕනෑම දෙයක් ඔයාලට සටහන් කරගන්න පුළුවන්. සමහර තැන්වලදී මම නිශ්චිතව විශේෂයෙන් කියනවා මේ කොටස රිසෝස් එකේ නෑ. ඒක නිසා සටහන් කරගන්න කියලා. එහෙම නැතිනම් ඔබට කැමති කොටසක් ඔබට අවශ්‍ය විදියට සටහන් කර ගැනීමේ අයිතිය තියෙනවා. හරි. එතකොට පළවෙනිම කාරණය තමයි කවුද ශුද්ධ ජීවියෙක් කියලා කියන්නේ? මයික්‍රෝබ්ස් එහෙමත් නැත්නම් ශුද්ධ ජීවීන් කියලා අපි හඳුන්වන්නේ කවුරුන්ද කියන එක තමයි අපිට ඇති වෙන පළමු ගැටලුව. එතකොට මේ සඳහා නිශ්චිත අර්ථ දැක්වීමක් තියෙනවා සහ ඒක අපිට විෂය නිර්දේශය තුල ඉගෙනුම් ඵලයක් විදියට තියෙනවා. ශුද්ධ ජීවියෙක් කියන්නේ කවුද කියන එක ඔබට නිශ්චිතව අර්ථ දක්ව ගන්න හැකියාව තියෙන්න ඕන.
එතනදී අපි අර්ථ දැක්වීමේ ප්‍රධාන කරුණු දෙකක් නැත්නම් පොයින්ට්ස් දෙකක් සඳහන් කරනවා. එක කරුණක් තමයි ඒකයිකයෙකු ලෙස පියවියසින් පැහැදිලිව නිරීක්ෂණය කරන්න බැරි. ඒකයිකයෙක් කියලා කියන්නේ තනි ශුද්ධ ජීවියෙක් නැත්නම් තනි ජීවියෙක් විදියට ඉන්නකොට පියවියසින් පැහැදිලිව බලන්න බෑ. හෝ එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් දෘශ්‍යාධාර නොමැතිව. දෘශ්‍යාධාර කියන්නේ අන්වීක්ෂීය ක්‍රමයක් භාවිතා නොකර ඒ කියන්නේ කෙලින්ම පියවියසට නොපෙනෙන කුඩා ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට අපි කියනවා ශුද්ධ ජීව විද්‍යාව. ඒ වගේ ජීවීන්ට අපි කියනවා ශුද්ධ ජීවීන් කියලා. එතකොට මූලික කරුණු දෙකයි දුවේ පුතේ ඒක හරියට මොළුවට දාගන්න. පළවෙනි කාරණේ තමයි ඒකයිකයෙකු ලෙස පැහැදිලිව පියවියසින් නිරීක්ෂණය කරන්න බැරි වීම. ඒ කියන්නේ ඒකේ ව්‍යංගාර්ථයෙන් කියවෙන දේ තමයි සමහර විට ශුද්ධ ජීවීන් සමූහයක් එකකට වැඩි සංඛ්‍යාවක් එකට එකතු වෙලා ඉන්න අවස්ථාවේදී එම ඝනාවාසය අපිට පියවියසින් නිරීක්ෂණය විය හැකියි. උදාහරණයක් විදියට අපි හොඳටම දන්න සයිනෝබැක්ටීරියාවන් එකට ගොනු වෙලා ඉන්න ස්ථානයකදී අපිට යාලව නිරීක්ෂණය වෙනවා අර කොළ පැහැති නිල් පාටට හුරු දිස්නයක් සහිත ඝනාවාසයක් විදියට දිස්සෙනවා. නමුත් එතන ඉන්නේ එම විශේෂය නැත්නම් එම කාණ්ඩයට අයිති ජීවීන් විශාල සංඛ්‍යාවක් මිස තනි ඒකයික ජීවියෙක් නොවේ. තනි ඒකයික ජීවියෙක් විදියට ගත්තම තනි ජීවියෙක් තනි සෛලයක් විදියට ගත්තම පියවියසින් පැහැදිලිව නිරීක්ෂණය කරන බැරි අය පැහැදිලිව එහෙම බලා ගන්න බැරි අයට අපි කියනවා ශුද්ධ ජීවීන් කියලා. ඒ වගේම අනිත් දෙවෙනි පොයින්ට් එක තමයි වැදගත් කාරණේ තමයි දෘශ්‍යාධාර නොමැතිව. දෘශ්‍යාධාර කියන්නේ අන්වීක්ෂීය ක්‍රමයක් භාවිතා නොකර පියවියසින් බලා ගන්න බැරි ජීවීන්ට අපි කියනවා ශුද්ධ ජීවීන් කියලා. ඒ පිළිබඳව කරන අධ්‍යයනයට අපි කියනවා ශුද්ධ ජීව විද්‍යාව කියලා. මේ අර්ථ දැක්වීම ඔබ නිශ්චිතව මතක තබා ගත යුතුයි. පොයින්ට්ස් දෙකයි කරුණු දෙක නිවැරදිව මතක තියාගන්න. හරි. එතකොට මේ මාතෘකාව යටතේදී අපි ශුද්ධ ජීවීන් ගැන කතා කරනකොට ශුද්ධ ජීවීන් කියන මාතෘකාවට නැත්නම් ශුද්ධ ජීවීන් කියන පොදු කාණ්ඩයට අයිති වෙන ජීවි ආකාර විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ සමහර ඒවා ඔබ මේ වෙනකොටත් දන්නවා. නමුත් සමහර කාණ්ඩ ඇති ඔබ තවම නොදන්න අද පළවෙනියටම මේ මයික්‍රෝබයොලොජි පාඩම යටතේදී ඔබ ඉගෙන ගන්න. අපි කාණ්ඩ කීපයක් ගැන බැලුවොත් එහෙම මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. ඔබට මතක ඇති දෙවෙනි ඒකකයේ යටතේ නැත්නම් ජීවයේ සෛලීය පදනම කොටස ආරම්භයේදීම අපි කතා කරලා තියෙනවා මූලික වශයෙන් ජීවීන්ගේ තියෙන සෛල සංවිධාන ආකාර දෙක පිළිබඳව. ඒ කියන්නේ ප්‍රාග්ඥෂ්ටික ජීවීන් සහ ශූන්‍යෂ්ටික ජීවීන් පිළිබඳව. එතකොට මුලින්ම කිව යුතුයි මේ ශුද්ධ ජීව විද්‍යාව කියන කොටස නැත්නම් මේ ශුද්ධ ජීවීන් කියන මාතෘකාව ගත්තම මේකට ප්‍රාග්ඥෂ්ටිකයන් ඒ වගේම ශූන්‍යෂ්ටිකයන් කියන කාණ්ඩ දෙකම අයිති. ඒ වර්ග දෙකේම අය අපිට මෙතන කතා කරන්න පුළුවන්. අපි ඒ විදියට වර්ග කරන්නේ ශූන්‍යෂ්ටිකයන් සහ ප්‍රාග්ඥෂ්ටිකයන් විදියට වර්ගීකරණය කරන විදිය පසුවට තියලා ඉස්සෙල්ලා අපි බලාගෙන යමු කවුද මේ ශුද්ධ ජීවීන්ට අයිති වෙන කාණ්ඩ කියලා. අපි හොඳටම දන්න අයගෙන් ආරම්භ කළොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ආකාර. බැක්ටීරියාවන් ගත්තම අපි හොඳටම දන්නවා බැක්ටීරියා කියන්නේ ප්‍රාග්ඥෂ්ටික ඒකසෛලිකයන් මේගොල්ල ශුද්ධ ජීවීන්. ඒ වගේම අර අනිත් අධිරාජධානියට අයිති අය ආකිබැක්ටීරියාවන් ගත්තත් ඒත් එහෙමයි. ආකිබැක්ටීරියාවන් ඒත් අණුක මට්ටමේ වෙනස්කම් තිබුණ ඔබට මතක ඇති. අපි තුන්වෙනි ඒකකයේදී ඒ ගැන කතා කරලා තියෙනවා. එතකොට ආකිබැක්ටීරියාවන් ඊළඟට අපිට තව ගන්න පුළුවන් සයනොබැක්ටීරියාවන්. මම මොහොතකට කලිනුත් සඳහන් කළා ඒ ගැන. සයනොබැක්ටීරියාවන් ගත්තම සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මෙයාලව හඳුන්වනවා සයනොබැක්ටීරියා වලට අපි කියනවා නීල හරිත ජීවීන් කියලා නැත්නම් නීල හරිත ඇල්ගාවන් කියලා. නමුත් හොඳින් මතක තියාගන්න ඇල්ගාවන් කිව්වම ඔවුන් ශූන්‍යෂ්ටිකයි. නමුත් මේ අපි කතා කරන සයනොබැක්ටීරියාවන් සියල්ල ප්‍රාග්ඥෂ්ටිකයන් බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙන ප්‍රබල සංශ්ලේෂක හැකියාව සහිත ජීවීන්. සයනොබැක්ටීරියා ගැන අපි ඉදිරියේදී තව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමක් කරනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් ශූන්‍යෂ්ටික පැත්තේ උදාහරණ විදියට තව ආකාර කීපයකුත් තියෙනවා. මම ශූන්‍යෂ්ටික කාණ්ඩ කීපය මේ පැත්තෙන් ලියන්නම්. අපිට ගන්න පුළුවන් කතා කරන්න පුළුවන් දිලීර ගැන. දිලීර වලත් අපිට එතකොට ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි යීස්ට් වැනි ඒකසෛලික ආකාර. යීස්ට් නැත්නම් අපි දන්න විදියට සැකරොමයිසිස් වගේ අය ගත්තම එයාලා ඒකසෛලික දිලීර ඒ වගේම ශුද්ධ ජීවීන් කියන කාණ්ඩයට අයිති වෙනවා. ඊට අමතරව අපිට ගන්න පුළුවන් සමහර පුස් වර්ග. ඒ කියන්නේ සූත්‍රිකාමය ස්වරූපයක් තියෙන පුස් වර්ග මේකට
අයිති වෙනවා. එතකොට ඒ ගොල්ල අපිට මේ කාණ්ඩේ දාන්න පුළුවන්. ඊළඟට ප්‍රොටිස්ටාවන් ගත්තම ප්‍රොටිස්ටාවන් කියන්නේ අපි හොඳින් දන්න කියන ශූන්‍යෂ්ටික රාජධානියක් ප්‍රොටිස්ටා කාණ්ඩයට අයිති වෙනවා. ඇමීබා, පැරමීසියම්, යුග්ලිනා වැනි ඒකසෛලික ජීවීනොත් ඒ වගේම සමහර ඇල්ගාවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි කතා කරන ඔය ඩයටම වගේ ඇල්ගාවන් ගත්තම ඒගොල්ලත් මේ ප්‍රොටිස්ටා කාණ්ඩයේ තුල ඉන්න ශුද්ධ ජීවීන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මූලික වශයෙන් ගත්තොත් ශූන්‍යෂ්ටිකයන්ට අයිති වෙන මූලික කාණ්ඩ දෙකක් අපිට ශුද්ධ ජීවීන් විදිහට හඳුන්වන්න පුළුවන්. එකක් තමයි මේ දිලීර යීස්ට් සහ පුස් විදිහට අපි යාලව බෙදන්න පුළුවන්. ඊට වඩා සංකීර්ණ වර්ග කිරීමක්, ඒ කියන්නේ වංශ විදියට වර්ග කිරීම අපි තෙවන ඒකකයේදී කතා කරනවා. මෙතනදී මේ සරලව පෙන්නලා තියෙන්නේ යීස්ට් සහ පුස් කියන ආකාර දෙක සහ ප්‍රොටිස්ටාවන් ඇමීබා, පැරමීසියම්, යුග්ලිනා වගේ අය. එතකොට ඒ කාණ්ඩ දෙක තමයි අපිට ශූන්‍යෂ්ටිකයන් විදියට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව ප්‍රාග්ඥෂ්ටික කාණ්ඩයේහිලා දාන්න පුළුවන් තවත් ආකාර කිහිපයක් තියෙනවා. මෙන්න මේ අය මේක අලුත් වචනයක් වේවි ඔබට සමහර විට මොලිකියුටයන් මොලිකියුට්ස් මේගොල්ලත් මේ බැක්ටීරියා අධිරාජධානියටම අයිති වෙන කාණ්ඩයක්. නමුත් මොලිකියුටයන්ගේ තියෙන වෙනස තමයි, යාළගේ තියෙන විශේෂත්වය තමයි මොලිකියුටයන්ට සෛල බිත්ති පිහිටීමක් නැහැ. අපි දන්නවා බැක්ටීරියාවන්, සාමාන්‍ය බැක්ටීරියාවක් ගත්තම යාළට තියෙනවා පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් හැදෙන සෛල බිත්තියක්. නමුත් මොලිකියුටයන්ගේ පවතින විශේෂත්වය තමයි මොලිකියුටයන්ට කිසිදු ආකාරයක සෛල බිත්තියක පිහිටීමක් නැහැ. මොලිකියුටයන් එතකොට අපිට නැවත බෙදා දක්වන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි මයිකෝප්ලාස්මා 1. මයිකෝප්ලාස්මා 1. ඒ වගේම අපිට බෙදා දක්වන්න පුළුවන් ෆයිටෝප්ලාස්මා 1. එතකොට අපි ඉදිරියේදී සාකච්ඡා කරමු කවුද මයිකෝප්ලාස්මා 1 කියන්නේ, කවුද ෆයිටෝප්ලාස්මා 1 කියන්නේ කියලා. මූලික වශයෙන් කියනවා නම් මේ ඇවිල්ලා මොලිකියුටයන්ගේ තියෙන ප්‍රධාන ආකාර ද්විත්වය. එතකොට මේ මයිකෝප්ලාස්මා සහ ෆයිටෝප්ලාස්මා කියන මොලිකියුටයන්ොත් අපිට ප්‍රාග්ඥෂ්ටික කාණ්ඩේලා සලකන්න පුළුවන්. එතකොට දැනට අපි කතා කරලා තියෙනවා මූලික වශයෙන් ආකාර කීපයක්. බැක්ටීරියා, ආකිබැක්ටීරියා, සයනොබැක්ටීරියා සහ මොලිකියුටයන් කියන අය ගත්තම මේ අය අයිති උනේ ප්‍රාග්ඥෂ්ටිකයන් කාණ්ඩයට. මේ සියලුම දෙනා ප්‍රොකැරියෝට්ස්ලා, එහෙමත් නැත්නම් ප්‍රාග්ඥෂ්ටිකයන්. ඊළඟට දිලීර සහ ප්‍රොටිස්ටා කියන කාණ්ඩවලත් අපිට හමු වුණා ශුද්ධ ජීවීන්. මෙයාලා ශූන්‍යෂ්ටික. එතකොට මෙයාලා ශූන්‍යෂ්ටිකයන්, ඒ වගේම මෙයාලා ප්‍රාග්ඥෂ්ටිකයන්. හැබැයි මතක තියාගන්න හොඳින් මේ කාණ්ඩ දෙකටම අයිති නොවන සමහර ආකාරات අපි ශුද්ධ ජීව විද්‍යාව යටතේ අධ්‍යයනය කරනවා. විශේෂත්වය වෙන්නේ මෙයාලා වගේ නිශ්චිත සෛලීය සංවිධානයක් නොදරන සැබෑවටම සත්‍ය ජීවීන් විදියට හඳුන්වන්න බැරි සමහර ආකාරات අපිට ශුද්ධ ජීව විද්‍යාව යටතේදී හමු වෙනවා. උදාහරණයක් විදියට මෙන්න මේ කාණ්ඩ තුන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි වෛරස, ඒ වගේම වෛරොයිඩ සහ ප්‍රියෝන. මේ දවස්වල වෛරස ගැන ගොඩක් කතා වෙන නිසා ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති. අපි දන්නවා වෛරස වලට සෛලීය සැකැස්මක් නැහැ. ඒක නිසා අපි යාළව සත්‍ය ජීවීන් විදියට සලකන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය සෛලීය සැකැස්මක් තියෙන ජීවියෙක් කරන සියලුම ජෛවීය ක්‍රියා මෙයාලට කරන්න බෑ. ඒක නිසා අපි යාළව සත්‍ය ජීවීන් විදියට සලකන්නේ නැහැ. ඊට අමතරව වෛරොයිඩ කියන කාණ්ඩය RNA අණු වලින් හැදෙන ඊටම සරල කාණ්ඩයක්. ඒත් සත්‍ය ජීවීන් විදිහට අපි සලකන්නේ නැහැ. ප්‍රියෝන කියලා කියන්නේ ආසාදක ප්‍රෝටීන අංශු විශේෂයක්. අපි මේ කාණ්ඩ කීපය ගැනම ඉදිරියේදී සවිස්තරාත්මකව කතා කරනවා. ඒක නිසා මතක තියාගන්න මම මේ නිල් පාටින් ලියලා තියෙන වෛරස, වෛරොයිඩ සහ ප්‍රියෝන කියන ආකාර කිසිදු වංශයකට, වර්ගයකට අයිති කරන්නේ නැති සෛලීය සැකැස්මක් නොදරන සත්‍ය ජීවීන් විදිහට අපි නොසලකන ආකාර තුනක්. නමුත් අපි ශුද්ධ ජීව විද්‍යාව යටතේ යාළගෙනත් අධ්‍යයනය කරනවා. එහෙනම් මෙන්න මේ කොටස් ගැන, මෙන්න මේ විවිධත්වය ගැන තමයි අපිට මූලික වශයෙන් මේ පාඩමේදී අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඉදිරියේදී මේ පාඩම ඉදිරියට යනකොට අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයනය කරමු. හරි, ඊළඟට මේ ශුද්ධ ජීවීන්ගේ ප්‍රමාණ පිළිබඳව කතා කරනවා නම් අපි දන්නවා ශුද්ධ ජීවීන් කියන නමේම තියෙන්නේ යාළ ශුද්‍ර කියලා අපි හඳුන්වන්නේ.
එයාලව අපිට පියවියසින් නිරීක්ෂණය කළ නොහැකි නිසා. ඒක නිසා ශුද්ධ ජීවීන්ට තියෙන්නේ අන්වීක්ෂීය ස්වභාවයක්. ශුද්ධ ජීවීන් අන්වීක්ෂාධාරයෙන් තමයි අපිට බලන්න වෙන්නේ. ඒක නිසා අපි කියනවා දැන් මානව ඇසේ පියවි ඇසෙන් බලනකොට අපිට බලන්න පුළුවන් කුඩාම වස්තුවේ ප්‍රමාණය විදියට අපි සලකන්නේ මිනිස් ඇසේ විභේදන බලය. මිනිස් ඇසේ විභේදන බලය ගත්තම ඒක මිලිමීටර් 0.1යි. මිලිමීටර් 0.1යි. ඒක නිසා මිලිමීටර් 0.1ට වඩා කුඩා වස්තුවක් අපිට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි. සාමාන්‍යයෙන් මේ ශුද්ධ ජීවීන් ගත්තම යාළගේ තියෙන ස්වභාවය තමයි ඒගොල්ල විශාලත්වයෙන් මේ 0.1 මිලිමීටර් කියන ප්‍රමාණයට වඩා කුඩයි. ඒක නිසා අපිට යාළව පියවියසින් නිරීක්ෂණය කරන්න බෑ. ඒක නිසා අපිට අනිවාර්යෙන්ම මේ ශුද්ධ ජීවීන්ව අධ්‍යයනය කිරීම සඳහා අන්වීක්ෂීය නිරීක්ෂණ ක්‍රමයක් නැත්නම් අන්වීක්ෂීය ක්‍රමයක් අවශ්‍ය වෙනවා. සරල දෙයක්. එතකොට එහෙම ශුද්ධ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අන්වීක්ෂීය ක්‍රමයක් යොදා ගන්නකොට අපිට යන්න වෙනවා වඩා කුඩා පරිමාණවලට එහෙමත් නැත්නම් වඩා කුඩා ඒකකවලට යාළගේ මිනුම් ලබා ගැනීම සඳහායි. වගේම ශුද්ධ ජීවීන් වගේම මේ ශුද්ධ ජීවීන්ගේ තියෙන ව්‍යුහ සංඝටකවල යාළව හදන්න දායක වෙන සංඝටකවල මිනුම් ලබා ගැනීම සඳහායි. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි මෙතෙන්දී යොදාගන්නේ ඒකක දෙකක් තියෙනවා. එකක් මයික්‍රෝමීටර් අනිත් එක නැනෝමීටර්. එතකොට ඒකක පරිවර්තනය මොකක්ද කියන එක මම හිතන්නේ මම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ සටහනෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සටහන ඔයාලට මතක ඇති හොඳටම අපි දෙවෙනි පාඩම යටතේදී මේ සටහන අධ්‍යයනය කළා. කැම්බල් බයොලොජි අපේ රිෆරන්ස් බුක් එකේ තියෙන කැම්බල් එකේ තියෙන බොහොම වැදගත් ඩයග්‍රෑම් එකක් සහ ඒ වගේම ඒකක පරිවර්තනය සිද්ධ වෙන ආකාරයත් දකුණු පසින් රූපයේ දක්වලා තියෙනවා. මම මේ රූපය පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේකේ තියෙන්නේ එක එක ප්‍රමාණ පිළිබඳව නැත්නම් ජීවි ද්‍රව්‍යවල තියෙන අණුක සංඝටකවල ඉඳලා ජීවියා දක්වා මහේක්ෂීය ජීවියෙක් දක්වා විවිධ ජීවීන්ගේ දේහ සංඝටකවල ප්‍රමාණ පිළිබඳව කරන පොඩි සංසන්දනයක් මේකේ තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව දෙවෙනි ඒකක යටතේදී කතා කරලා තියෙන නිසා මම දැන් ඒක පිළිබඳව ගැඹුරින් කතා කරන්න යන්නේ නැහැ. ඔබට දෙවෙනි පාඩමත් එක්ක ඒක රිෆර් කරන්න පුළුවන්. දකුණු පසින් තියෙන ඒකක පරිවර්තනයක් පොඩ්ඩක් බලන්න. මේක ඔයගොල්ලෝ ෆිසික්ස් වලට එමත් නැත්නම් භෞතික විද්‍යාව යටතේදී හොඳින් සාකච්ඡා කරලා තියෙන කොටසක්. මම කලින් කීවා වගේ ශුද්ධ ජීවීන්ගේ ප්‍රමාණය ඉතා කුඩා නිසා අපි යාළව අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන වශයෙන් යොදාගන්නේ මයික්‍රෝමීටර් සහ ඒ වගේම නැනෝමීටර් කියන ඒකක දෙක. එතනදී ඒකක පරිවර්තනය සිද්ධ වෙන ආකාරය මීටරයෙන් මිලියනයෙන් පංගුවක් සහ බිලියනයෙන් පංගුවක් විදියට. එහෙමත් නැත්නම් මීටරය ගුණ කිරීම 10^6 කියනකොට මයික්‍රෝමීටර් කියන ඒකකයත් මීටරය ගුණ කිරීම 10^9 කියන අවස්ථාවට එනකොට නැනෝමීටර් කියන ඒකකයත් අපිට යොදා ගන්න පුළුවන්. ඒකක පරිවර්තනය අපිට මතකයි අපි අන්වීක්ෂ විද්‍යාවේදී ගණන් ගොඩක් හදලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒක නිසා ඒක අමාරු කොටසක් නෙමෙයි. හරි. එහෙමනම් ඔන්න ඔහොමයි ශුද්ධ ජීවීන්ගේ මූලික විවිධත්වය ගැන අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලමු ශුද්ධ ජීවීන්ගේ සර්වත්‍රික ස්වභාවය ගැන. එමත් නැත්නම් ශුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර පිළිබඳව අපිට මොකද කියන්න පුළුවන් කියන එක ගැන පොඩි අදහසක් තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට ශුද්ධ ජීවීන් සාර්වත්‍රිකයි කියන එකේ අදහස තමයි ශුද්ධ ජීවීන්ගේ වාසස්ථාන. එහෙමත් නැත්නම් ශුද්ධ ජීවීන් ජීවත් වන ස්ථාන පෘථිවිය මත විවිධයි. සරලවම කියනවා නම් පෘථිවිය මත බොහෝ ස්ථානවල පෘථිවිය මත හැමතැනකම ශුද්ධ ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. එතකොට මෙන්න මේ විවිධ ස්ථානවල වාසය කිරීමේ හැකියාවට අපිට සරලව කියන්න පුළුවන් ශුද්ධ ජීවීන්ගේ තියෙන සාර්වත්‍රික ස්වභාවය කියලා. එතකොට ශුද්ධ ජීවීන් කොහෙද ඇත්තටම ඉන්නේ? ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන් ස්ථාන මොනවද? මෙන්න මේ වගේ. හිතන්න ශුද්ධ ජීවීන්ට ඉන්න පුළුවන් ජලජ පරිසරවල. ජලජ ඒ කියන්නේ ජලීය පරිසරවල යාලට ඉන්න පුළුවන්. එතකොට ජලජ පරිසර කියනකොට ඒකෙත් විවිධත්වයක් තියෙනවා. මිරිදිය පරිසරවල ඉන්නත් පුළුවන්. ඒ වගේම සාගරය තුල කරදිය පරිසරයේ ඉන්නත් පුළුවන්. ඒ ආකාර දෙකම ජය ගන්නට ශුද්ධ ජීවීන් සමත් වෙලා තියෙනවා. ඒ ආකාර දෙකේම ශුද්ධ ජීවීන් ඉතාම හොඳින් වාසය කරනවා. ඒ වගේම වායුගෝලය තුල වාතය තුල එහෙමත් නැත්නම් වායුගෝලය තුල ශුද්ධ ජීවීන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ ජීවත් වන පසේ එහෙමත් නැත්නම් මේ පස් අංශු අතරේ පස තුල ශුද්ධ ජීවීන් ඉතා බහුලව වාසය කරනවා. එතකොට ජලය වාතය පස කියන
සෑම පරිසරයකම අපිට යාලව බලා ගන්න පුළුවන්. ඒ වගේම ජීවීන් තුල ගත්තම ජීවියෙක් ගත්තම සජීවී ජීවියෙකුගේ දේහය මත හෝ තුල දේහය මත ඉන්නත් පුළුවන්, ඒ වගේම දේහය තුල ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ බාහිර පෘෂ්ඨවල ඉන්නත් පුළුවන්, අභ්‍යන්තර පෘෂ්ඨවල ඉන්නත් පුළුවන්. දේහය ඇතුලේ අභ්‍යන්තර පෘෂ්ඨවල හෝ දේහේ පිට බාහිර පෘෂ්ඨවල ශුද්ධ ජීවීන් ජීවත් වෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව සවිස්තරාත්මකව ඉදිරියේදී විශේෂයෙන්ම මිනිසා සහ මිනිස් දේහය සහ ශුද්ධ ජීවීන් අතර තියෙන සම්බන්ධතාවය ගැනත් අපි පසුව සවිස්තරාත්මකව කතා කරනවා. හරි. එතකොට මේ ඉන්න ශුද්ධ ජීවීන් පිළිබඳව අපි කතා කරනවා නම් දැන් සාගර පරිසර පද්ධතියක් වගේ ගත්තම, ඒ කියන්නේ ජලජ කරදීය පරිසර පද්ධතියක් ගත්තම මේ ජලජ කරදීය පරිසර පද්ධතිවල ඉන්න ඉන්න කරදීය ශුද්ධ ජීවීන් ගත්තම සහ සමහර මිරිදිය ජලාශවල ඉන්න මිරිදිය ශුද්ධ ජීවීන් ගත්තම මෙයාලට තියෙනවා ප්‍රභා සංශ්ලේෂක හැකියාව. එමත් නැත්නම් සාමාන්‍යයෙන් අපි ප්‍රභා සංශ්ලේෂණයේදී කතා කරන විදිහට අකාබනික කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන එම අකාබනික කාබන් ඩයොක්සයිඩ් කාබනික ආහාර බවට තිර කිරීමේ හැකියාව මෙයාලට තියෙනවා. එතකොට ඒ වගේ පරිසරවල ඉන්න ජීවීන්, මේ ශුද්ධ ජීවීන් ඒ පරිසරයේ ආහාර දාමවල මුල් පුරුක් විදියට ක්‍රියා කරමින් පාරිසරිකවත් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ප්‍රාථමික නිෂ්පාදකයන් විදියට වැඩ කරනවා. එතකොට ඒකේ ඉන්න පරිසරය තුල එයාලා කරන වැදගත් වැඩක්. ඒ වගේම පස ගැන කතා කරනකොට පස තුල එයාලා වැදගත් දෙයක් කරනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා විවිධ මූලද්‍රව්‍ය චක්‍ර ගැන. උදාහරණයක් කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වගේ පරිසරය තුල මූලද්‍රව්‍ය චක්‍රීයකරණයට ලක් වෙනකොට එම චක්‍ර පවත්වා ගැනීමේදී ශුද්ධ ජීවීන් ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැනත් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ වාතය ගැන කතා කරනකොට මෙන්න මේ වාතය තුල ඉන්න ශුද්ධ ජීවීන් ගැන කතා කරනකොට අපි අලුත් වචනයක් ඉගෙන ගන්නවා. වචනය තමයි අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් අපි ඒකට කියනවා බයෝ එරසෝල්ස්. එමත් නැත්නම් සිංහලෙන් අපිට කියන්න පුළුවන් ජෛව වාතිලන. ජෛව වාතිලන. ජෛව වාතිලනයක් එහෙමත් නැත්නම් බයෝ එරසෝල් එකක් කියන්නේ මොකක්ද කියන එක අපිට රිසර්ච් බුක් එකේ පැහැදිලි කරලා නැහැ. ඒක නිසා අපි පොඩි හැඳින්වීමක් බලමු. මොකද්ද මේ ජෛව එරසෝලයක් කියන්නේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් අපි බලමු මෙන්න මෙහෙම. බයෝ එරසෝල් එකක් කියන එකට අපිට අන්තර්ජාලය හරහා හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක්. බයෝ එරසෝල්ස් ඒ කියන්නේ short for biological aerosols. biological aerosols කියන එක තමයි කෙටි කරලා බයෝ එරසෝල්ස් කියලා කියන්නේ. Are a subcategory of particles released from terrestrial and marine ecosystems into the atmosphere. ඒ කියන්නේ සරලව කියනවා නම් terrestrial and marine ecosystems කියලා කියන්නේ භෞමික සහ ජලජ පරිසර පද්ධති වලින් වායුගෝලයට මුදා හරින particles නැත්නම් අංශු විශේෂයක්. ඊට පස්සේ කියනවා they consist of both living and non-living components such as fungi, pollen, bacteria and viruses. ඒකිතා වැදගත් කාරණයක්. එතකොට බයෝ එරසෝල් එකක් කියලා කිව්වම නැත්නම් මේ ජෛව වාතිලනයක් කියලා කිව්වම මේකේ ජෛව සංඝටකයක් වගේම අජෛව සංඝටකයකුත් තියෙනවා. ඒ ජෛව සංඝටකයේ නියෝජනය විය හැකි such as fungi, කියන්නේ දිලීර, pollens කියන්නේ සමහර ශාක වලින් එන පරාග, bacteria and viruses. Common sources of bioaerosols include soil, water and sewage. ඒ කියන්නේ මේ ජෛව වාතිලන වායුගෝලයට එකතු කරන common sources නැත්නම් වඩා බහුලව හමු වෙන ප්‍රබල විදියට අපිට කියන්න පුළුවන් පසෙන් වායුගෝලයට එකතු වුණා වෙන්න පුළුවන්, ජලයෙන් වාතයට එකතු වුණා වෙන්න පුළුවන්, නැත්නම් අපද්‍රව්‍ය වලින් වාතයට එකතු වෙනවා වෙන්න පුළුවන්. එතකොට බයෝ එරසෝල් එකක් කියන එක නැත්නම් ජෛව වාතිලනයක් කියන එක සරලව අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. යම්කිසි පෘෂ්ඨයක ඉන්න ශුද්ධ ජීවීන් ඇතුළු ශුද්ධ ජීවීන් සහ ජෛව සංඝටක ඇතුළු දේවල් වායුගෝලයට ගහගෙන ගියාම අනේ වායුගෝලය හරහා ගමන් කරන මේ සංඝටක වලට විශේෂයෙන්ම මේ ජෛවීය සංඝටක වලට අපිට කියන්න පුළුවන් ජෛව වාතිලනයක් නැත්නම් බයෝ එරසෝල් එකක් කියලා. එතකොට මේ වගේ බයෝ එරසෝල්ස් හරහා ශුද්ධ ජීවීන් ව්‍යාප්ත වීම බහුලව සිදු වෙනවා. රිසර්ච් බුක් එකේ අපිට ඒ වාක්‍ය කියනවා මෙහෙම ජෛව එරසෝල නැත්නම් ජෛව වාතිලන ආකාරයෙන් වායුගෝලයේ අවලම්බිතව ඇති ශුද්ධ ජීවීන්ට වායු ධාරාව ඔස්සේ දිගු දුරක් ගමන් කර අවක්ෂේප වීමට අවස්ථාව ඇත. ඒ කියන්නේ එක තැනක තියෙන ශුද්ධ ජීවියෙකුට එක පෘෂ්ඨයක් මත ඉන්න ශුද්ධ ජීවියෙකුට
ජෛව වාතිලනයක් විදියට වායුගෝලයට එකතු වෙලා එක තැනක ඉඳලා තව තැනකට ව්‍යාප්ත වෙන්නට හැකියාව තියෙනවා. මෙන්න මේ රූපය බලන්න. මේ රූපයේ පෙන්වන්නේ මහා පරිමාණ ජෛව ඒරොසෝලයක්. එහෙමත් නැත්නම් ඔය දූවිලි කුණාටු. ඔයාලා අහලා ඇති කාන්තාර පරිසර පද්ධතිවල ඇති වෙන දූවිලි කුණාටුවක් හරහා ජෛව ඒරොසෝලයක් ව්‍යාප්ත වෙන ආකාරය මේකේ අපිට පෙන්වලා තියෙනවා. එතකොට tropical storms එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් නිවර්තන කුණාටු සහ ඒ වගේම dust plumes එහෙමත් නැත්නම් ඔය දූවිලි කුණාටු වගේ දේවල් හරහා මේ වගේ බයෝ එරසෝල continents අතරේ එහෙමත් නැත්නම් මහද්වීප අතරේ උනත් මාරු වෙන්න පුළුවන්. අර රූපේදී අපි දැක්කේ වගේ අවස්ථාවක්. එතකොට තව අපිට විශේෂ කාරණයක් කියනවා ජෛව වාතිලන ගැන. මෙන්න මේ කාරණයක් වැදගත්. මොකක්ද? ජෛව වාතිලන හරහා ව්‍යාධිජනක ශුද්ධ ජීවීනුත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ව්‍යාධිජනක ජෛව ඒරසෝල රෝග ව්‍යාප්තිය සඳහා අවස්ථා ඇති කරයි. එතකොට ඒ ජෛව ඒරසෝලයක් විදියටත් සමහර විට මේ වගේ දේවල් ව්‍යාප්ත වෙන්න පුළුවන්. අපි මෑතකදී කතා කරපු COVID-19 අර්බුදයේදීත් යම් තැනකදී ප්‍රකාශ වුණා මේ වෛරසයටත් ජෛව ඒරසෝල විදියට ව්‍යාප්ත වෙන්න හැකියාව තියෙන බව. ඒක නිසා එක ප්‍රදේශයක රෝගී පුද්ගලයෙක් ඉන්නවා නම් මේ රෝගී පුද්ගලයාගේ කිවිසුමකින් හෝ කැස්ස හරහා පිට වෙන මේ ශුද්ධ ජීවීන් ජෛව ඒරොසෝලයක් විදියට එම ප්‍රදේශයේ පුරාම වායුගෝලයේ ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. මේ වචනය හොඳින් මතක තියාගන්න. මේක නව විෂය නිර්දේශයේ තියෙන වැදගත් අලුත් වචනයක් නිසා. හරි, ඊළඟට ජීවීන් තුල ශුද්ධ ජීවීන්, ඒ කියන්නේ මහා ජීවීන් හෝ වෙනත් ජීවීන් තුල ශුද්ධ ජීවීන් වාසය කිරීම ගැන කතා කරනකොට ශුද්ධ ජීවීන්ට ඉන්න පුළුවන් වෙනත් ජීවියෙකුගේ දේහ අභ්‍යන්තරයේත් ඒ වගේම සමහර විට වෙනත් ජීවියෙකුගේ දේහ පෘෂ්ඨය මත, බාහිර පෘෂ්ඨය මත ඉන්නත් හැකියාව තියෙනවා. එතකොට එහෙම ඉන්න සතුන් සහ මිනිසුන් ආශ්‍රිතව ඉන්න ශුද්ධ ජීවීන් ගත්තොත් ඒන් බොහොම සුළු ප්‍රමාණයක් පමණයි ව්‍යාධිජනක වෙන්නේ. හොඳින් මතක තියාගන්න, අපේ දේහයට එන, අපේ දේහය මත ඉන්න හැම ශුද්ධ ජීවියෙක්ම අපිට හානි කරන අය නෙමෙයි. අති බහුතරයක් ඉන්නේ අපිට හානි කර නොවන අය. නමුත් ඒ අතරේ සුළු ප්‍රමාණයක් ව්‍යාධිජනක වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න දුවේ පුතේ, සමහර ශුද්ධ ජීවීන් ඉන්නවා එයාලා නිශ්චිතවම අනිවාර්යෙන්ම මිනිසාට රෝග ඇති කරන අය. අනිවාර්යෙන්ම මිනිසාට. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම වෛරස. වෛරස කියන්නේ අනිවාර්ය අන්තක්සෛලීය පරපෝෂිතයන්. ඒ කියන්නේ වෛරසයකට තමන්ගේ ජීවිතය සම්පූර්ණ කළ නොහැකි වෙනත් ධාරක සෛලයකට ගිහිල්ලා ඒ ධාරක සෛලය ආක්‍රමණය නොකර. ඒ කියන්නේ සරලව කියනවා නම් සියලුම වෛරස අනිවාර්යෙන්ම ව්‍යාධිජනකයි. එහෙනම් පොයින්ට් එක හරියට මතක තියාගන්න. විභාගයේදී MCQ එකකදී පටලවලා අහන්න පුළුවන් ඕක. මොකක්ද පොයින්ට් එක? ව්‍යාධිජනක වෙන්නේ ශුද්ධ ජීවීන් අතරින් සුළු පිරිසක් පමණයි. මිනිසාට, සතුන්ට ව්‍යාධිජනක වෙන්නේ එයාලගේ දේහවල ඉන්න ශුද්ධ ජීවීන් අතරින් සාපේක්ෂව අඩු සුළු පිරිසක් පමණයි. හැබැයි සමහර ශුද්ධ ජීවීන් ඉන්නවා එයාලා අනිවාර්යෙන්ම මිනිසාට හානි කර වෙන අය. එහෙමත් නැත්නම් වෛරස් වගේ ආකාර ගත්තම එයාලා අනිවාර්යෙන්ම මිනිසාට හානි කර වෙන අය. හරි. එතකොට එහෙම තත්ත්වයකුත් තියෙනවා. ඊට පස්සේ මීට අමතරව වාසස්ථාන විදියට මීට අමතරව අපිට දක්වන්න පුළුවන් තව එකක් තියෙනවා. මම ඒක වෙන පාටකින් ලියන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ අපි කලින් කතා කරපු ඒවාට වඩා ටිකක් වෙනස් නිසා. ඒ තමයි ආන්තික පරිසර. ආන්තික පරිසර. ආන්තික පරිසර කියන වචනය ඇහුණ ගමන් අපිට මතක් වෙන්නේ ආකිබැක්ටීරියා. ආකිබැක්ටීරියාවන් කියන්නේ ඒ වගේ වෙනත් ජීවීන්ට මාරාන්තික වෙන, වෙනත් ජීවියෙකුට වාසය කරන්න ඉතා අපහසු වෙන පරිසරයක වුණත් බොහොම හොඳින් වාසය කිරීමේ හැකියාව සහිත ශුද්ධ ජීවීන් ඉන්නවා. විශේෂයෙන්ම ආකිබැක්ටීරියා කියන අධිරාජධානිය තුල ඒ වගේ අය ඉන්නවා. අන්න ඒ වගේ අය අයිති වෙන්නේ මෙන්න මේ වගේ ආන්තික පරිසර වලට. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම. සමහර ශුද්ධ ජීවීන්ට වෙනත් ජීවීන්ට මාරාන්තික වෙන හෝ ජීවත් වීමට නුසුදුසු වෙන ආන්තික පරිසරවල වාසය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ ආන්තික පරිසරවල ජීවත් වෙන ශුද්ධ ජීවීන්ට අපි කියනවා එක්ස්ට්‍රීමොෆයිල්ස්, එහෙමත් නැත්නම් ආන්තකාමී ශුද්ධ ජීවීන් කියලා. එක්ස්ට්‍රීමොෆයිල්ස් නැත්නම් ආන්තකාමී ශුද්ධ ජීවීන්. මේගොල්ලා පෘථිවි කබොල ඇතුලේ ඉහළ පීඩන තියෙන ගැඹුරු මූද තුල, උච්ච ආම්ලික භාෂ්මික තත්ත්ව තියෙන මුහුද තුල, එහෙමත් නැත්නම් ඔය ජලතාප මංකඩ විවර, ඒ කියන්නේ මුහුද යට තියෙන ගිනිකඳු විදාරණය වෙන්නට නියමිත ස්ථානවල, එහෙමත් නැත්නම් ජලයේ උෂ්ණත්වය ඊටාම ඉහළ, පීඩනය ඊටාම ඉහළ ස්ථානවල,
මිදුණු මුහුදු ජලය තුල ඒ කියන්නේ ඊටාම සීතල ප්‍රදේශවල නිර්වායු තත්ත්ව තියෙන ඔක්සිජන් නැති තැන්වල වගේ විවිධ තැන්වල ජීවත් වෙන්න හැකියාව දරනවා. ඒක නිසා වෙනත් ජීවීන්ට ඉන්න බැරි තැන්වලත් ශුද්ධ ජීවීන් හමු වෙනවා. ඒ පරිසරවලට වෙනත් ජීවීන්ට ජීවත් වෙන්න බැරි මාරාන්තික හෝ නුසුදුසු වෙන පරිසරවලට අපි ආන්තික පරිසර කියලා කියනවා. ඒ වගේ මේ ආන්තික පරිසරවල ඉන්න ජීවීන්ට අපි ආන්තකාමී ශුද්ධ ජීවීන් කියලා කියනවා. මේ ආන්තකාමී ශුද්ධ ජීවීන් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර කිහිපයක් යටතේ. ඔයාලා රිසෝස් බුක් එකේ එහා පැත්තේ පිටුව බැලුවොත් වගුවක් තියෙනවා. ඒ වගුව යටතේ අපිට දීලා තියෙනවා ආකාර කිහිපයක්. ශුද්ධ ජීවි ආකාරය තියෙනවා වම් පැත්තේ, පැවතිය හැකි ආන්තික තත්ත්ව තියෙනවා දකුණු පැත්තේ. එතෙන්දී ඔයාලට පේනවා ඇති පළවෙනි කාණ්ඩය අපිට කියන්නේ තාපකාමී. නමේම තියෙනවානේ තාපකාමී, තාපයට කැමති. තාපයට කැමති ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය තමයි මෙයාලා ජීවත් වෙන්නේ ඊටාම ඉහළ උෂ්ණත්ව තත්වයක් තියෙන පරිසරයන් තුල. තාපකාමී අයගේ ලක්ෂණය තමයි යාලා ඉන්නේ ඊටාම ඉහළ උෂ්ණත්වයක් යටතේ. විශේෂයෙන්ම මෙන්න මේ වගේ පරිසරයක අපිට බලන්න පුළුවන් මේ පරිසරය ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ ඇවිල්ලා උණුදිය උල්පතක්. ඊටාම ඉහළ උෂ්ණත්වයක් තියෙන ජලය වාෂ්ප වෙලා ජල වාෂ්ප විදියට ඉවත් වෙන තරමට ඊටා ඉහළ උෂ්ණත්වයක් සහිත පරිසරයක්. අපි දන්නවා කිසිසේත්ම සාමාන්‍ය ජීවියෙකුට අපිට මේ වගේ පරිසරයක ඉන්න බෑ. නමුත් තාපකාමී ශුද්ධ ජීවීන්ට ඒ වගේ පරිසරයන් උනත් කිසිදු ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන් තමන්ගේ වාසස්ථාන විදියට. ඊළඟට අපි ගියොත් ශීතකාමී. මේ ගොඩක් ඒවා නම් වලම තියෙනවා. ඒක නිසා ආයාසයෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඔබට මේ මොහොතේම මතක තබා ගත හැකියි. ශීතකාමී අයගේ තියෙන ලක්ෂණය තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ පහත් උෂ්ණත්වවල. අඩු උෂ්ණත්ව තත්ත්වය යටතේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි ආහාර නරක වීමෙන් වැළැක්වීම සඳහා අපි ආහාර ගෙනල්ලා ගෙදර ශීතකරණයේ ෆ්‍රිජ් එකේ දානවා. නමුත් ෆ්‍රිජ් එකේ දැම්මම වෙන්නේ ආහාර නරක වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා මිස අපිට සදාකාලිකවම ආහාර තියාගන්න බැහැනේ. ඒකට හේතුව තමයි ඒ වගේ ඊටාම් ශීතල තත්ත්වයට යටතේ උණත් ක්‍රියා කරන ශීතකාමී බැක්ටීරියාවන්, ශීතකාමී ශුද්ධ ජීවීන් ඉන්න නිසා. ඒ නිසා පහත් උෂ්ණත්වවලදී ඉන්න අයට අපි කියනවා ශීතකාමී ශුද්ධ ජීවී. ඊට පස්සේ ඊළඟ දෙන්න එකම විදියයි ආම්ලික pH තත්ත්වය යටතේ. ඒ කියන්නේ අඩු pH තත්ත්වයක් යටතේ ජීවත් වෙනවා නම් එයාලට අපි කියනවා අම්ලකාමී ශුද්ධ ජීවීන්. අනිත් අතට වැඩි pH අගයක් යටතේ, ඒ කියන්නේ බාෂ්මික pH අගයක් යටතේ ජීවත් වෙනවා නම් එයාලට අපි කියනවා බෂ්මකාමී නැත්නම් ක්ෂාරකාමී ශුද්ධ ජීවීන් කියලා. එතකොට ඒ කාණ්ඩ දෙකක් නමින්ම මතක තියාගන්න පහසුයි. ඊට පස්සේ ලවණකාමී. ඒ කියන්නේ ලවණකාමී අයට අපි කියන්නේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඉතාම ඉහළ ලවණ සාන්ද්‍රණයක් පැවතිය යුතුයි. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලවණයක් අධික සාන්ද්‍රණයකින් පැවතිය යුතුයි ඒගොල්ලන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. ලවණකාමී අය ඒ වගේ. ඊළඟට පීඩකාමී. පීඩකාමී කියලා කියන්නේ අධික පීඩන තත්ත්වයන් යටතේ ජීවත් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඊටාම ගැඹුරු මුහුද වගේ පරිසරයක් ගත්තම ඒ ගැඹුරු මුහුදු පතුලට ලං වෙනකොට ඒ පරිසරයේ පීඩනය ඊටාම අධිකයි. අන්න ඒ වගේ පීඩනය අධික පරිසරයකුණත් ඉන්න පුළුවන් අයට අපි කියනවා පීඩකාමී ශුද්ධ ජීවීන් කියලා. මෙන්න මේ සටහනත් බලන්න ඒකත් එක්කම මෙතන types of extremophiles එහෙමත් නැත්නම් මේ අපි රිසෝස් එකේ දීලා තියෙන කොටස් ටිකට අමතරව තව අපිට හමු වෙන අන්තකාමී ශුද්ධ ජීවීන් කොටස් කිහිපයක් පිළිබඳව මේකෙදී අපි අධ්‍යයනය කරනවා. එතකොට අපි කතා කරපු සමහර ඒවා ඇසිඩොෆයිල්ස්, ඇල්කලිෆයිල්ස්, ඊට පස්සේ හැලොෆයිල්ස්, මේ වගේ සමහර ඒවා අපි කතා කරපු ඒවා තියෙනවා. ඊට අමතරව තියෙන කිහිපයක් මම කියන්නම්. මේ ඔබගේ අමතර දැනුම සඳහායි මම කියන්නේ. මේ කිසිවක් කටපාඩම් කරලා මතක තබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අර මෙහෙම ශුද්ධ ජීවීනුත් ඉන්නවා කියන එක දැන ගැනීම සඳහායි මම මේ කරුණු කීපය ඔබට ඉදිරිපත් කරන්නේ. බලන්න මෙතන අපි බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති සමහරු ඉන්නවා මෙටලෝ ටොලරන්ට්. මෙටලෝ ටොලරන්ට් ඒගොල්ලෝ අපිට විස්තර කරලා තියෙන්නේ tolerating high levels of metal concentrations. ඔයගොල්ලෝ දන්නවා metals එහෙමත් නැත්නම් ලෝහ, විශේෂයෙන්ම බැරලෝහ ගත්තම ඉතා වැඩි බැරලෝහ සාන්ද්‍රණයක් යටතේ ගොඩක් ජීවීන්ට ඉන්න බෑ. නමුත් මෙටලෝ ටොලරන්ට් කියන කාණ්ඩයට අයිති අයට එහෙම ඉන්න පුළුවන්. එතකොට ඒක එකක්. ඊට පස්සේ ඔලිගොට්‍රොප්ස්. ඒ කියන්නේ බොහොම නියුට්‍රිෂනලි ලිමිටඩ් එන්වයරන්මන්ට්ස් වල, කියන්නේ තියෙන පෝෂක ප්‍රමාණය අඩු පරිසරවල ඉන්න පුළුවන් අය. Osmophiles can grow in high sugar concentrations. අපිට ගන්න පුළුවන් මේ ආශුතකාමී කියලා සිංහලෙන් කියනවා මේකට. ආශුතකාමී ශුද්ධ ජීවීන් කියලා කියන්නේ ඊටාම අධික සීනි සාන්ද්‍රණයක් යටතේ වුණත් ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. එහෙම අය අපිට ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපි ගත්තොත් එහෙම විවිධ අය මේ සටහන ගත්තම ඔයගොල්ලන්ට පේනවා ඇති විවිධාකාර ඉන්නවා. රේඩියෝ රෙසිස්ටන්ට්, ඒ කියන්නේ එක්ස්ට්‍රීම් රේඩියෝ ඇක්ටිවිටි. ඊටාම අධික විකිරණශීලීතාවයක් යටතේ වුණත් ජීවත් වෙන්න පුළුවන් ජීවීන් ඉන්නවා. ඒ වගේම සෙරෆයිට්ස්,
ඒ කියන්නේ සෙරෆයිල්ස් නැත්නම් අපිට කියන්න පුළුවන් grow in very dry conditions. ඊටාම අඩු ජලය ප්‍රමාණයක් යටතේ වුණත් වර්ධනය වෙන්න පුළුවන් ආකාරය ඉන්නවා. ඒක නිසා මූලික වශයෙන් ඔයාලා මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ රිසෝස් බුක් එකේ තියෙන වගුව. නමුත් ඊට අමතරව තව කාණ්ඩත් ඉන්නවා කියන කාරණය අමතර දැනුම සඳහා මතක තියාගන්න. ජෛව ලෝකයේ තියෙන සුන්දරත්වය ඒකයි. අපි නොදන්න කොච්චර දේවල් බොහෝ දේවල් තියෙන්න පුළුවන්ද. ඉතින් ඊට පස්සේ අපිට කියනවා සමහර ආන්තික පරිසරවල ආන්තික තත්ත්ව එකකට වඩා ඇතුළත් වෙයි. ඒ කියන්නේ ඒකේ අදහස තමයි දැන් ආන්තික පරිසර කියලා කිව්වම අපි කියව තාපය තියෙනවා, සීතල තියෙනවා, අම්ල වෙනවා, බාෂ්මික වෙනවා, ලවණ තියෙනවා, පීඩන තියෙනවා කියලා ආකාර කීපයක් අපි කිව්වා. නමුත් සමහර ආන්තික පරිසර ගත්තම ඒ ආන්තික පරිසරයේ තියෙන්නේ ඔය කිව්ව ආන්තික පාරිසරික සාධක වලින් එකක් විතරක් නෙමෙයි, සමහර විට ඒ වගේව කීපයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් බොහෝ උණුදිය උල්පත් ස්වභාවයෙන් ආම්ලික හෝ බාෂ්මික වේ. එතකොට උණුදිය උල්පතේ උෂ්ණත්වයත් වැඩි, ඒ වගේම උෂ්ණත්වය වැඩි වීමත් එක්කම ඒගොල්ලා ස්වභාවයෙන්ම ආම්ලික හෝ බාෂ්මිකයි. ආම්ලික බව හෝ බාෂ්මික බවත් ඒකත් එක්කම තියෙනවා. එතකොට ආන්තික තත්ත්ව දෙකක් එකට. එතන ජීවත් වෙන ශුද්ධ ජීවියාට එම තත්ත්වයන් දෙකම දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. තව උදාහරණයක් අපිට කියනවා ගැඹුරු මුහුද සීතල සහ අධික පීඩන වලින් යුක්ත වේ. එතකොට ගැඹුරු මුහුද කියනකොට සීතලත් ඊටාම වැඩි. එතකොට එතන ඉන්න නම් ශීතකාමී හැකියාව තියෙන්නත් ඕන. ඒ වගේම අධික පීඩන වලින් යුක්තයි. ඒක නිසා පීඩකාමී හැකියාව තියෙන්නත් ඕන. අන්න ඒ වගේ බොහෝ ආන්තික පරිසර පද්ධතිවල ආන්තික තත්ත්ව එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා අපිට කියනවා මෙවැනි පරිසරවල ජීවත් වන ශුද්ධ ජීවීන් ආන්තික තත්ත්ව එකකට වඩා වැඩි ගණනක ජීවත් වීම සඳහා අනුවර්තනය වී ඇත. ඒක මතක තියාගන්න MCQ පොයින්ට් එකක් වැදගත් වේවි. බොහෝ විට මේ ශුද්ධ ජීවීන් ආන්තික තත්ත්ව එකකට වඩා වැඩිපුර දරා ගන්න හැකියාව දරනවා. ඒ සඳහා එයාලා අනුවර්තනය වෙලා තියෙනවා. හරි. ඊළඟට මේ මාතෘකාව යටතේ, ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය කියන මාතෘකාව යටතේ අපි කතා කරන අවසාන මාතෘකාව ශුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගය. හරිද? ශුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගය කියලා කියන්නේ ශුද්ධ ජීවීන්ට හැකියාව තියෙනවා ඊටාම සීග්‍රේන්, ඊටාම ඉක්මනින් තමන්ගේ ගහණය වැඩි කරගන්න. එහෙමත් නැත්නම් තමන්ගේ ඉන්න ජීවීන් සංඛ්‍යාව ඊටා කෙටි කාලයක් තුල වැඩි කර ගැනීමේ සුවිශේෂ හැකියාවක් මේ ශුද්ධ ජීවීන් සතුයි. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම බැක්ටීරියා වගේ අය, බැක්ටීරියාවන්ට පුළුවන් ඊටාම කෙටි කාලයක් ඇතුළත වර්ධනය වෙන්නත්, ඒ වගේම වර්ධනය වෙලා ඉක්මනින්ම ප්‍රජනනය කරන්නත්. ඒකට හේතුව තමයි ශුද්ධ ජීවීන් ප්‍රමාණයෙන් කුඩයි. ජීවියා ප්‍රමාණයෙන් කුඩා වෙනකොට, ප්‍රමාණය අඩු වෙනකොට එක්තරා අනුපාතයක් තියෙනවා. ඒකට අපි කියනවා A බෙදීම V අනුපාතය. එහෙමත් නැත්නම් පෘෂ්ඨ වර්ගඵලය පරිමාවට දක්වන අනුපාතය. මේකට අපි සරලව කියනවා පෘෂ්ඨ පරිමා අනුපාතය. ප්‍රමාණය පොඩි දෙයක පෘෂ්ඨ පරිමා අනුපාතය විශාලයි. මේක ඕනනම් අපිට ගණනය කිරීමක් කරලා පෙන්වන්නත් පුළුවන්. ගණනය කිරීමකින් බලා ගන්නත් පුළුවන්. අපි කලින් දෙවැනි ඒකකයේ යටතේදී ඔය ගණනය කිරීම කරපු නිසා මම නැවත වතාවක් ඒක ගාන හදලා පෙන්වන්න යන්නේ නැහැ. නමුත් ඔයාලටම තේරෙනවා ඇති ගානක් හදලා බැලුවොත් මේක තේරුම් ගන්න පුළුවන්. යම්කිසි වස්තුවක ප්‍රමාණය විශාල වෙන්න එම වස්තුවේ තියෙන පෘෂ්ඨ වර්ගඵලය පරිමාවට දරන අනුපාතය අඩු වෙනවා. අනිත් අතට කියනවා නම් වස්තුවේ ප්‍රමාණය අඩු වෙනකොට පෘෂ්ඨ පරිමාණුපාතය වැඩි වෙනවා. දැන් ශුද්ධ ජීවීන්ට අධික වර්ධන වේගයක් සහ අධික ප්‍රජනන ශීඝ්‍රතාවයක් පවත්වා ගන්න පුළුවන් වෙන්න හේතුව මෙන්න මේකයි. ශුද්ධ ජීවීන් ප්‍රමාණයෙන් ඉතා කුඩයි. ශුද්ධ ජීවීන් ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා යාළගේ පෘෂ්ඨ පරිමා අනුපාතය ඉතා ඉහළයි. එතකොට මේ පෘෂ්ඨ පරිමා අනුපාතය ඉතා ඉහළ නිසා දේහයේ පොඩි පරිමාවක් උනත් ආවරණය කරන්න දේහයේ වටේට ලොකු පෘෂ්ඨ වර්ගඵලයක් තියෙනවා. ඒ බෙදීම V ලොකුයි කියන්නේ පොඩි පරිමාවක් ආවරණය කරන්නත් ලොකු පෘෂ්ඨ වර්ගඵලයක් තියෙනවා. ඒක නිසා දැන් මෙහෙම දේහය තියෙනවා නම් අපි හිතමු මේ බැක්ටීරියාවක දේහය කියලා මම සරලව පෙන්නන්නම් මෙහෙම. එතකොට මේ බැක්ටීරියාවේ ඒ බෙදීම V විශාල නිසා මේ පරිමාව ආවරණය කරන්න ලොකු පෘෂ්ඨ වර්ගඵලයක් වටේට තියෙනවා. ඒක නිසා ඉක්මනින් දේහයට බාහිරින් ද්‍රව්‍ය ලබාගෙන ඉක්මනින් වර්ධනය වෙන්න පුළුවන්. බාහිරින් ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව ශීඝ්‍රතාවය වැඩි
ජීවියාගේ ප්‍රමාණය කුඩා වෙලා පෘෂ්ඨ පරිමා අනුපාතය වැඩි වෙන තරමට. ඒක තමයි යාලට තියෙන වාසිය. ඒක නිසා අපි කියනවා ඒගොල්ල ප්‍රමාණයෙන් කුඩා නිසා ඉහළ පෘෂ්ඨ වර්ගඵල බෙදීම පරිමා අනුපාතයක් පෘෂ්ඨ පරිමා අනුපාතයක් සහිතයි. ඒක නිසා එකෙන් අදහස් වෙන්නේ බාහිර පරිසරය හරහා ද්‍රව්‍ය හුවමාරුවට විශාල වර්ගඵලයක් තියෙනවා. අනේ වාක්‍ය හොඳින් මතක තියාගන්න. බාහිර පරිසරයත් එක්ක ද්‍රව්‍ය හුවමාරු කරගන්න මෙයාලට විශාල වර්ගඵලයක් තියෙනවා ජීවියා ප්‍රමාණයෙන් කුඩා නිසා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ සෛලය තුළට ද්‍රව්‍ය ගලා යෑම. මේ විදිහට සෛලය තුළට ද්‍රව්‍ය ඇතුළු වීම. ඒ වගේම අපිට අනිත් පැත්තත් කියන්න පුළුවන් සෛලය තුළ නිපදවන අපද්‍රව්‍ය සෛලයෙන් බැහැර කිරීම ඉතා ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක නිසා සෛලය තුළට ද්‍රව්‍ය ගලා යෑමත් අපද්‍රව්‍ය පිටතට ගලා යෑමත් වේගවත් වෙලා පරිවෘත්තීය වේගය මොකද වෙන්නේ ඊටාම වැඩි. මෙයාලට වේගයෙන් පරිවෘත්තීය කළා වේගයෙන් වර්ධනය වෙන්න හැකියාව තියෙනවා. ඒක නිසා කාරණා දෙකක් වෙනවා. කාරණා දෙක තමයි එකක් මේගොල්ලන්ගේ මෙන්න මේ දෙක නිසා මම මෙහෙම පෙන්වන්නම්. ප්‍රමාණය කුඩයි ඒක නිසා පෘෂ්ඨ පරිමාණුපාතය වැඩි. ඒකේ ප්‍රතිඵලයේ විදියට දේවල් කීපයක් වෙනවා. එකක් තමයි වර්ධනය වෙන ශීඝ්‍රතාවය වැඩි. ඒ වගේම ප්‍රජනනය වෙන ශීඝ්‍රතාවය වැඩි. ප්‍රජනන ශීඝ්‍රතාවයත් වැඩි. මෙන්න මේ ප්‍රජනනයත් එක්ක බැඳිලා තියෙන තවත් වචනයක් තියෙනවා. ඒක තමයි ජනන කාලය. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ, ජනන කාලය කියන වචනය පැටලෙන්න පුළුවන්. ජනන කාලය කියලා කියන්නේ එක ශුද්ධ ජීවියෙක් බෙදිලා තව ශුද්ධ ජීවියෙක් හදන්න ගත වෙන කාලය නෙමෙයි. එක ශුද්ධ ජීවී සෛලයක් තියෙනවා ඒක බෙදිලා දෙන්නෙක් හැදෙන්න යන කාලයට නෙමෙයි ජනන කාලය කියලා කියන්නේ. ජනන කාලය කියලා කියන්නේ ශුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසරයක ඉන්න සමස්ත ශුද්ධ ජීවීන් ගහණය තියෙනවනේ. ආන්නේ ශුද්ධ ජීවීන් ගහණය ඩබල් වෙන්න, දෙගුණ වෙන්න ගත වෙන කාලය. දැන් එතකොට ඔයාලට තේරෙනවා ඇති වර්ධන වේගය වැඩි නම් ප්‍රජනන වේගය වැඩි නම් ගහණය දෙගුණ වෙන්න ගත වෙන කාලය මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. හරි. එතකොට ජනන කාලය මේගොල්ලගේ සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ වෙන විදියකින් කියනවා නම් ඊටා කෙටි කාලයක් තුල ගහණය දෙගුණ විය හැකි, ඩබල් වෙන්න හැකියාව තියෙනවා. ඒක තමයි මෙයාලගේ තියෙන විශේෂත්වය. හරි. එහෙනම් ඔය අපි කතා කරපු ශුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගය කියන කරුණ අපි සාරාංශගත කරගමුකෝ මෙහෙම. ශුද්ධ ජීවීන් ප්‍රමාණයෙන් කුඩයි. ප්‍රමාණයෙන් පොඩි. ඒගොල්ල ප්‍රමාණයෙන් පොඩි නිසා එයාලගේ පෘෂ්ඨ වර්ගඵලය පරිමාවට දක්වන අනුපාතය ඉහළයි. වෙන විදියකින් කියනවා නම් බාහිර පරිසරය හරහා ද්‍රව්‍ය හුවමාරු කරන්නට ඉතා විශාල පෘෂ්ඨ වර්ගඵලයක් සහිතයි. ඒ විශාල පෘෂ්ඨ වර්ගඵලය හරහා දේහය තුලට ඉක්මනින් ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් නිසා ඒ වගේම දේහය තුල නිපදවන අපද්‍රව්‍ය දේහයෙන් ඉක්මනින් බැහැර කරන්න පුළුවන් නිසා එයාලගේ වර්ධන වේගය ඊටාම වැඩි. ඒ වගේම ප්‍රජනන වේගය ඊටාම වැඩි. එතකොට ප්‍රජනන වේගය ඊටාම වැඩි වෙන නිසා එයාලගේ ගහණය දෙගුණ වීම සඳහා ගතවන කාලය අඩුයි. ඒක නිසා අපි කියනවා ඊටාම කෙටි ජනන කාලයක් තමයි එයාලට තියෙන්නේ. හරි. දැන් ඒ මාතෘකාවේ එතකොට ඔය කොටසත් එක්ක මේ මාතෘකාව අවසන් වෙනවා. මම අර මුලදී පෙන්නපු මෙන්න මේ ලිස්ට් එක බලන්න. මේක තමයි අපිට ශුද්ධ ජීව විද්‍යාවේ ඒකක යටතේ අධ්‍යයනය කරන්න තියෙන මාතෘකා ටික අපි කොටස් 8කට බෙදාගත්තා. එතනින් ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය කියන මාතෘකාව තමයි අපි ඔය කතා කරලා අවසන් කළේ. ශුද්ධ ජීවී ආකාර කියන මාතෘකාවට අපි ඊළඟ කොටසේදී යමු. හැබැයි ඒකට යන්නට කලින් මම පොඩි ප්‍රශ්නයක් ඔයාලට ඉදිරිපත් කරනවා. මේ චැප්ටර් එක අවසානයේ මේ අපි දැනට කතා කරපු කොටස අවසානයේ කැම්බල් එකේ නැත්නම් කැම්බල් බයොලොජි පොතේ chapter in question එකක් විදියට තියෙන පොඩි ප්‍රශ්නයක් කල්පනා කරලා බලන්න වටින ප්‍රශ්නයක් නිසා මම ඔයාලට අවස්ථාව දෙන්නම් මේකත් පොඩ්ඩක් බලන්න. මෙන්න මේකයි synthesis your knowledge. ඒ කියන්නේ synthesis කරන්න මේ ඔයාලා දන්න දේ පාවිච්චි කරලා හදාගන්න පොඩි ප්‍රශ්නයක් තමයි අපෙන් අහන්නේ. බලන්න ලස්සන රූපයක් දීලා තියෙනවා. අපි බලමු මේ මොකක්ද කියලා. පහලින් අපෙන් ප්‍රශ්නය අහනවා explain how the small size and rapid reproduction rate of bacteria. වරහන් ඇතුළේ අපිට කියලා දෙනවා such as the population shown here on the tip of a pin. මේ තියෙන්නේ එතකොට මොකක් හරි කටුවක තුඩ පින් එකක තුඩ අන්වීක්ෂීය ක්‍රමයකින් නිරීක්ෂණය කරා මේ කටුවේ තුඩ මත පින් එකේ තුඩ මත ඉන්න බැක්ටීරියා ගහණය තමයි පෙන්නලා තියෙන්නේ.
දැන් අපේ ප්‍රශ්නය අහන්නේ explain how the small size and the rapid reproduction rate මේ බැක්ටීරියාවන්ගේ කුඩා ප්‍රමාණය සහ ඉතා වේගවත් ප්‍රජනන ශීඝ්‍රතාවය මතකයිනේ අපි දැන් මේ දැන් ඉගෙන ගනිපු කාරණේ. මේක කොහොමද කියලා අපෙන් අහනවා මොකටද contribute to their large population size and high genetic variation. population size එක වැඩි වෙන්න සහ ඒ වගේම genetic variation එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රවේණිකව වෙනස්කම් ඇති වෙන්න එක දායක වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අපෙන් අහන්නේ. ප්‍රවේණිකව වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ අපිට මෙතෙන්ට අදාළ නැහැ. අපි ඒ ගැන කතා කරනවා වෙනම මාතෘකාවක් අපිට ඒ සඳහා තියෙනවා. ඒක නිසා මම මේ අපි කතා කරපු ටිකත් එක්ක මේ වගේ ප්‍රශ්නයක් විභාගයට ඔබට එන්න පුළුවන්. රිසෝස් බුක් එකේ තියෙන මෙන්න මේ ඡේදය ඔබ දැන් දකින මෙන්න මේ ශුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගය කියන ඡේදය හොඳින් මතක තියාගන්න. මේකෙන් ඔබ මේ දැන් දැකපු කැම්බල් එකේ තියෙන ප්‍රශ්නය විභාග ප්‍රශ්නයක් විදියට ඔබට ලැබෙන්න පුළුවන්. එහෙම දුන්නොත් මේ වගේ කුඩා ඉඩක ඉන්න පොඩි ප්‍රමාණයේ බැක්ටීරියාවල අධික වර්ධන වේගය ඒගොල්ලන්ගේ large population size එකට නැත්නම් ඒගොල්ලන්ගේ ගහනයේ ප්‍රමාණය ඉතා වැඩි වෙන්න දායක වන්නේ කෙසේද කියන කාරණේනේ අහන්නේ. මූලික කරුණු ටික මෙන්න මේවා. මේ බෝඩ් එකේ මම ලියපු ප්‍රධාන කරුණු ටික මතක තියාගත්තා නම් ඇති. කරුණු 5යි. පොයින්ට්ස් 5ක් තියෙනවා. අපි මේ පොයින්ට්ස් 5 දැන් පාඩම් කරමු වීඩියෝ එක ඉවර වෙන්නට කලින්. මොනවද? පළවෙනි කාරණය ශුද්ධ ජීවීන් ප්‍රමාණයෙන් ඉතා කුඩායි. අන්වීක්ෂීයයි. දෙවන කාරණය එම නිසා ඒ කුඩා ප්‍රමාණයත් එක්ක යාළගේ තියෙන පෘෂ්ඨ පරිමා අනුපාතය ඉහළයි. වෙන විදිහකට කියනවා නම් පොඩි පරිමාවක් ආවරණය කරන්නත් ලොකු පෘෂ්ඨ වර්ගඵලයක් තියෙනවා. එම නිසා සෛලය තුළට ද්‍රව්‍ය ලබා ගැනීම සහ ද්‍රව්‍ය පිට කිරීම වේගවත්. එම නිසා වර්ධනය වන වේගය වැඩි. පරිවෘත්තීය ශීඝ්‍රතාවය වැඩි නිසා වර්ධනය වන වේගය වැඩි. එම නිසා ප්‍රජනන ශීඝ්‍රතාවය වැඩි. එම නිසා කෙටි කාලයක් තුළ ගහනය දෙගුණ කළ හැකි ජනන කාලය අඩුයි. කෙටි කාලයක් තුළ මේ ගහනය දෙගුණ කරන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යෙන්ම මොකක්ද වෙන්න ඕන ගහනයේ ප්‍රමාණය විශාලයි නැත්නම් ගහනේ ඉන්න සමාජිකයන් ප්‍රමාණය වැඩි. එහෙනම් මෙන්න මේ chapter 10 question එකට ඔබ මේ දකින chapter 10 question එකට පිළිතුර ඔන්න ඔය විදියට සංශ්ලේෂණය විය යුතුයි. ඒක නිසා හරි සරල ප්‍රශ්න. දුල පුතාලටම තේරෙනවා ඇති මේක ඊටාම පොඩි දේවල් ටිකක් සාකච්ඡා කරන මාතෘකාවක් බව. හරි. එහෙමනම් අපේ ප්‍රධාන මාතෘකාවේ එහෙමත් නැත්නම් අපේ ඒකකයේ මේ ශුද්ධ ජීව විද්‍යාවේ ඒකකයේ පළවෙනි කොටස අපි ওই විදියට අවසන් කරනවා. රිසෝස් එකේ බොහොම පොඩි කොටසයි ඔයාලට පාඩම් කරන්න තියෙන්නේ. ඒ කොටස හරියටම බලලා ඉවර කරගන්න. මේක පොඩි හැඳින්වීමක් ඇත්තටම මුල් කොටස පොඩි හැඳින්වීමක්. අපි ශුද්ධ ජීවි ආකාරය, කියන්නේ ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය කියන මාතෘකාව ඊට වඩා දේවල් ටිකක් පාඩම් කරන්න තියෙන මාතෘකාවක්. කොටස් 8න් එකක් දැන් අවසానයි. 8වෙනි මේ කොටස් 8න් දෙවෙනි කොටසත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. බොහොම ඉක්මනින්ම ඒ වෙනකම් මේ අද අපි කතා කරපු කොටස හරියටම පාඩම් කරලා තියාගන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් වීඩියෝ එක ආපහු පිටිපස්සට ගිහිල්ලා ඒ තැන් බලලා ඒවත් සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. එහෙමනම් ශුද්ධ ජීවි ආකාර ගැන කතා කරන්න, ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය ගැන කතා කරන්න. අර අපි කලින් ගොඩනගපු සටහනේ හිටපු ශුද්ධ ජීවීන් හැමෝම සවිස්තරාත්මකව ඉගෙන ගන්න ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු. හැමෝටම සුබ දවසක්.